එපා පුතේ. කොලයක් දෙන්න පුතේ. ටිකක් අමාරු මේ ක්ලාස් එක. සැවොම ඔබ අත්නැරිය දවසේ ඔබට ලංවෙන්නම් සිතට තනිකම දැනෙනු මොහොතේ ඔබව සනසන්නම් දේවතාත්තමං ඔබව සනසන්නම්. Hey. शोकवन एपा पुतने शोकवन तेपो शोकवन एपा माया पुतने शोकवन एपा सेवमा ඔබ අත්ලැරිය දවසේ ඔබට ලං වෙන්නම් සිතට තනිකම දැනෙන වෙලේ මමව සනසන්නම් දේවතාත්තමං ඔබව සනසන්. මේ ජේසු තාත්තා ඔබට කියන පණිවිඩයක් මේ. ශෝකවන්න එපා මගේ පුතුනේ ශෝකවන්න එපා. Napura obalu bandina vele midima mama dellam devatattama midima mama dellam shokavanna epa mage putune shokavanna epa lamai shokavanna epa mage putune shokavanna epa. Satan ඔබ පාගල්ට යද්දී මම ඔසවල්නම් සාතන් ඔබ පාගල්ට යද්දී මම ඔසවල්නම් නැති නොවන ලෙස ජීවිතේ ඔබ මමම රැකදෙන්නම් යථාර්ථමං මමම රැකදෙන්නම් Kandulu salanu epa mage putune kandulu salanu epa kandulu salanu epa putune kandulu salanu epa shokavanna epa mage putune shokavanna epa shokavanna epa mage diyani shokavanna epa. Hallelujah. ඔව් දැන් අපි සාක්ෂි අහලා බලමු. මේ එකක්වත් එක බොරුවක්වත් නෙවෙයි. බොරු ටිකක් මිශ්‍ර කරපු එකකුත් නෙවෙයි. චුට්ටක් බොරු කරපු එකක් නෙවෙයි. අර කිරි තුන් කාලයකට වතුර කාලයක් විතර දාන්න පුළුවන්. වතුර තුන් කාලයකට කිරි කාලයක් දැම්මොත් පේනවා මේක වතුර තනිකර වතුර කියලා. ඒ වගේ මේ මිශ්‍ර කරපු සාක්ෂි නෙවෙයි මේ ඔක්කොම මගේ ජීවමාන යේසුස් වහන්සේගෙන් ඒ අය ලබාගත් ආශිර්වාද. right.
Come on. හම්බන්තොට ඉඳලා ආපු දිල්හානි කියන මේ සහෝදරිය දෙවියන් වහන්සේට ස්තුති කරනවා. එයා කියනවා අදම තමයි මම ප්‍රථම වතාවට මේ ස්ථානෙට ආවේ. එයා කියනවා සති 3කට 4කට වගේ උඩදී යාට උණ හැදුනා කියලා කිව්වා. මේ සහෝදරිය කියනවා මට උණ හැදුන වෙලාවේ වෛද්‍ය ප්‍රතිකාර ගත්තා සුවයක් නොලැබෙන මොහොතේදී මාව විශේෂ පරීක්ෂණයකට වෛද්‍යරු යොමු කරා කියලා කිව්වා. ඒ වෙලාවේ වෛද්‍යරු කියලා තිනවා ඔයාගේ පපුවට විස බීජයක් ගිහිලා තියෙනවා. ඉක්මනින්ම රෝහල් ගත වෙලා දින 42ක් එක දිගටම ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරන්න ඕන කියලා. ඒ වෙලාවේ මේ සහෝදරිය කියනවා දින 14ක් හැමදාම මට ඉන්ජෙක්ෂන් ගැව්වා. දින 14ට ඉන්ජෙක්ෂන් 76ක් මගේ ශරීරයට විද්දා කියලා දින 16ට 14ට ඉන්ජෙක්ෂන් 76ක් ගැව්වා. my god. අහගන්න පැහැදිලි නේද? 14යි 76 76. come on. එයා කියනවා මේ පුංචි දරුවෝ මහගෙදර තියලා මම අනන්ත දුක් විඳයි දින 14 ඇතුළත තව 42ක් කියන්නේ මං කොච්චර කල් ඉන්න ඕනද කියලා ගොඩාක් දුකින් ඉන්නකොට මේ ස්ථානට එන සහෝදරියක් මෙයාට සුභාරංචි කියලා ඔයා මෙච්චර විඳවන්න ඕනේ නැහැ මනුෂ්‍යයන්ට ආදරය කරන දෙවි කෙනෙක් ඉන්නවා මෙන්න ඔයා මේ දුරකථනයට කතා කරලා ඔයා ෆෝන් එකෙන් නිකන් යාඥාවක් කරගන්නක කියලා මේ සහෝදරිය කියනවා මම ඒ කිව්වා වගේම දුරකථන අංකයට කතා කරලා යාඥා කරගත්තා පළවෙනි දවසේ යාඥා කරනකොට මට වචනෙන් කියා ගන්න බැරි ලොකු සුවයක් මට දැනෙන්න පටන් ගත්තා. Come on අපුඩේ. Very good. Thank you. දෙවනි දවසෙත් මම ඒ විදිහට යාඥා කළා තුන්වෙනි දවසෙත් යාඥා කරාම හැමදාම සුපුරුදු විදිහට වෛද්‍යරයා ඉන්ජෙක්ෂන් එක ගහන්න ආවම මෙයාගේ දිහා බලලා කියලා තියෙනවා ඔයාට තියෙන රෝග ලක්ෂණ අපිට මුකුත් දැනෙන්නේ නැහැ ඔයා යම් සුවයක් දැනීගෙන එනවා කියලා අපිට දැනෙනවා අපි ඔයව පරීක්ෂණයකට දාමු කියලා දවස් 14කට පස්සේ පරීක්ෂණ කරනකොට ඒ වෛද්‍යරු පුදුම වෙලා ඔයාගේ පපුවේ කිසිම විස බීජයක් නැහැ මේ විදිහට ඉන්ජෙක්ෂන් කෝස් එක කරන්න ඕනේ නැහැ කියපු නිසා මේ 12 වෙනිදා ටිකට් කපාගෙන නිවසට ආවා අද මම දරුවත් වඩාගෙන අද මම දරුවවත් වඩාගෙන හම්බන්තොට ඉඳලාම මේ සාක්ෂිය කියන්න ආවේ අනේ මගේ ජේසිර ගොඩාක් ස්තුතියි කියලා එයා දෙවියන් වහන්සේට ස්තුති කරමින් සාක්ෂි දන්නවා இந்த சொரி சாட்சி கூறினார் 14 நாட்கள் வைத்தியசாலையில் காய்ச்சல் காரணமாக வைத்தியசாலை இருந்தாராம் வைத்தியர்கள் அவருக்கு ஒரு விஷ கிருமி ஒன்று போயிருப்பதாக சொல்லி அவருக்கு வைத்திய பரிகாரம் செய்தாலும் கூட குணமாகவில்லை 14 நாட்கள் மிகவும் வருத்தத்தோடு இருந்த வேளையிலே தொடர்ந்துமாக இந்த சபைக்கு தொலைபேசி கூடாக ஜெபித்துக் கொண்டாராம் 3 நாள் ஜெபிக்கும் போது கர்த்தருடைய கிருபையினாலே வைத்தியர்கள் அந்த இன்ஜெக்ஷன் கோர்ஸ் ஒன்று செய்ய வேண்டும் என்று சொல்லி இருந்த போதும் அது செய்யாதபடிக்கு அந்த சகோதரி குணமானதாக அந்த சகோதரி சாட்சி கூறினார் She had a germ in her heart and she was admitted to the hospital to get a injection course and for 14 days she got injections and the 14th day she made a prayer request through the phone and she got a prayer done and second day also she did the same thing she got to know about this healing service and third day it was amazing she was fully healed and the doctors discharged her so she wants to praise and thank Lord for the divine healing received සහෝදරයා ජෝර්ජ් අලුත් කඩේ සිට පැමිණිලා සිටිනවා. එයා කිව්වා මේ ස්ථානෙට ඇවිල්ලා දැන් අවුරුදු එකමාරක කාලයක් වෙනවා කියලා කිව්වා. එයා ත්‍රිවිල් අයර් කරන කෙනෙක් කියලා කිව්වා. ඉතින් ඒ නිසාම එයා කියනවා මං කොමාරි යේසුස් වහන්සේට කියලා තිබෙන්නේ මං දවස් 5ක්ම මං හයර් දුවනවා දවස් 2ක් ඔබ වහන්සේගේ අභිමුඛයට එනවා කියලා. ඒ ආකාරයෙන් එයා මෙතනට ඇවිල්ලා යාඥා කර ගන්නවා කියලා කිව්වා. විශේෂයෙන්ම එයා ත්‍රිවිල් හයර් දුවනකොට ස්ටිකර් එක ත්‍රිවිල් එකට අලවලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රේඩියෝ එක දාගෙන ගීතිකාව ආගන තමයි යන්නේ කියලා කිව්වා. සමහරක් අය අයර් නගින්න නැග්ගොත් එimhe සමහරක් අය කියනවලු ඔය රේඩියෝ එක ඔෆ් කරන්න කියලා. මෙයා කියනවලු ඔයාට කැමති නම් නගින්න මම මේක ඔෆ් කරන්න ඔයා බයින්න මට සල්ලිත් ඕනේ නැහැ කියලා. ඉතින් ඒ ආකාරයෙන් මෙයා කියනවා මම ගීතිකා ආගන තමයි යන්නේ. ඒ විතරක් නෙවෙයි දවසට 3000ක් 2500ට වගේ අයර් ලැබෙනවා. ඒ වගේ මෙයා කියනවා මම දවස් දෙකක්ම ඇක්සිඩන්ට් වුණා. නමුත් ජේසුස් වහන්සේගේ කරුණාවෙන් වාහනේට කිසිම සීරීමක්වත් ඇති නොවන පිණිස උන්වහන්සේ මාව රැකගත නිසා උන්වහන්සේට අනේක වාරයක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන් කිව්වා ආගේ අතේ දදයක් වගේ තිබුණා කියලා කිව්වා. ආසිරි පැන් ස්ප්‍රේ කරලා යාඥාවෙන් අනතුරු සම්පූර්ණම සුව වුණා කියලා කිව්වා. ඒ නමුත් එයා සාක්ෂියක් දැරුවේ නැති නිසා නැවතත් එයාගේ අතේ ඒ වගේම තුවාල ඇති වුණා කියලා කිව්වා. ඊට පස්සේ නැවතත් එයා ආසිරි පැන් ස්ප්‍රේ කරාම ඒ සම්පූර්ණම එයාගේ අතේ තිබෙනා වූ ඒ සමේ රෝගේ සම්පූර්ණම සුව වෙලා
තිබෙනවා. ජේසුස් වහන්සේ මෙච්චර දුර මාව ආරක්ෂා So, කරන නිසා උන්වහන්සේට අනේක වාරයක් මම අප්‍රියා. ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දරනවා. இந்த சரண் சாட்சி குருநாத் திருவிழிலே அவர் இங்கே சபையிலே போடுகிற பாடல்கள் போட்டு கொண்டு போவாராம். ஆகவே அவருக்கு ஆக்சிடென்ட் பட்டாலும் கூட அதில் ஆபத்து இல்லாமல் கர்த்தர் காத்து கொண்டதாகவும் அநேகர் அதை கேட்கத்தக்க கர்த்தர் கிருபை செய்தார் என்றும் அவர் கையிலே தோல்வியாதி ஏற்பட்ட போது ஜெபித்தனை பூசின பின்பு அதுவும் சுகமானதாகவும் சாட்சி கூறினார். His three-wheeler met with an accident and he was saved without a single injury. So he wants to praise and thank Lord. And also he had a skin disease and it was healed by spraying the special holy water. So he wants to praise and thank Lord. Amen. මේ සහෝදරයාගේ Ah, නම good. Amen. සහෝදරයාගේ නම ලලිතා පැමිණ තිබෙන ගාල්ල ප්‍රදේශයේ ඉඳලා ඇය කියනවා අය තනි ව්‍යාපාරයක් ගාල්ලේ කොහෙද සිස්ටර්? පොද්දල හරි ප්‍රසිද්ධ නම මම අහලා තියෙනවා. ටවුම කිට්ටුව නේ තියෙන එකේද? ඇතුලේ කියන්නේ. ඇය කියනවා කඩයක් තමයි කරගෙන යන්න කියලා කිව්වා. පෙරේද දවසේ එකපාරටම එයාගේ මුළු ඇඟම දාඩිය දාලා වමන යන්න පටන් ගත්තා කියලා කිව්වා. මේ නිසාම ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුණාම වෛද්‍යරු පරීක්ෂා කළා කියලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක්ට වැඩිය ඔයාගේ ප්‍රෙෂර් එක ගොඩාක්ම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඔයාට දැන් දිගු කාලයක් තිස්සේම මේ ප්‍රෙෂර් එකට ඔයාට බෙහෙත් ගන්න වෙයි කියලා මට බෙහෙත් දීලා යවුවා කියලා කිව්වා. ඉතින් මේ සහෝදරිය කෙනා එදා රෑ පාන්දර 3 වෙනකම මට පොඩ්ඩක්වත් නිින්ද ගියේ නැහැ. නමුත් එයා කියනවා මම ඒ පාන්දර 3ට නැගිටලා යේසුනි මාව සුව කරන්න කියලා පුංචි යාඥාවක් කරා කියලා කිව්වා. ඒ යාඥාවෙන් අනතුරු මගේ ශරීරයට ලොකු සැහැල්ලුවක් දැනුණා. නැවත වතාවක් ඊයේ දවසේ ගිහලා පරීක්ෂා කරාදී වෛද්‍යවරු කියලා තියෙනවා ඔයා කිසිම බෙහෙතක් ගන්න ඕනේ නැහැ. ඔයාගේ ප්‍රෙෂර් රෝගය සාමාන්‍ය කෙනෙක්ට වැඩි වගේ දැන් නිරෝගී වෙලා තියෙනවා කියලා එයා කරින් වෛද්‍යවරු කියපු නිසා යේසුට අනේක වාරයක් ස්තුතිවන්ත වෙන්න කිව්වා. ඒ වගේම එයාගේ මුණුපුරාට වයස අවුරුදු 4යි. හිටියටියෙම තද බඩේ වේදනාවක් ඇවිල්ලා අසාමාන්‍ය ලෙස බඩේ ලියන්න පටන් ගත්තා කියලා කිව්වා. රෝහල් ගත වෙන්න කලින්ම මේ සහෝදරිය කියනවා මම ආසිරිපැන් තිබුණ නිසාම ආසිරිපැන් පොඩ්ඩක් පුතාට ස්ප්‍රේ කරා කියලා කිව්වා. ඒ වෙලම ඒ බඩේ ලියම සම්පූර්ණයෙන්ම නතර වෙලා එයා සුව වුණා ගාන්නකෝ කියලා. අපුඩිය මම කියන්නේ ඉස්සලා මේ පරණේ වුණොත් මෙතෙන්ට ඇවිල්ලා කිසිම කල්පනාවක් නැතුව ඉඳගෙන ඉන්නවා අපේ සුදු ළමයා. අනික් කට්ටියව ස්ටාර්ට් කරලා පිකප් කරලා ගන්න එපා පරණ අය. අලුත් අයට දන්නේ මෙතන අපුඩියක් ගහන්න ඕනේ කියලා. පරණ අය දන්නවා. අත උස්සන්න කම්මැලි බස් එකේ හිටගෙන පාස්ට ආවේ. හරි අමාරුයි. ඉන්න දෙවෙනි අසතල ප්‍රබෝධ මත ඉන්න ලොකු ආශිර්වාදයක් අරගෙන යන්න බලන්නකෝ සාක්ෂි ආශිර්පෙන් ගැවෝ විතරයි. දරුවා සුවයි. come on කියන්නේ. right. පුතා දැන් ගොඩක් නිරෝගී වෙන්නවා කියලා යේසුට ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දරනවා. පචරෙනවි මා තනි වුණ මොහොතේ මගේ මෙතුරන් අතහැර ගිය දවසේ මව්පෙම සීමාවී පියසෙනෙහසත් නැතිවී සිටිය ඒ දිනේ අනේ යේසු මට හමු වුණේ tempo ආශිර්වාදය ලබන්ට බැරිවී සාපය මං මාවත් වලගිරවේ ආශිර්වාදය ලබන්ට බැරිවී ශාපය මං මාවත් වලගිරවේ සිටියාව දිනේදී යේසුස් මට හමුවේ එඳා ආත්මේ කැඩෙනවනේ මට අමාරුයිනේ. ඕකේ. කියන්නේ කඩවත ඉඳලා ආපු අප්සරා කියන මේ සහෝදරියත් දෙවියන් වහන්සේට ගොඩාක් ස්තුති කරමින් සාක්ෂි දන්නවා. අප්සරා
ඈ කියනවා අවුරුදු 5ක කාලයක් එයා කියනවා හැමදාම එයාට ඔලුව කැක්කමක් හැදෙනවා. අවුරුදු 5ක් ඔළුව කැක්කම. ඔව්. සතියට දෙතුන් වතාවක් ඒක දරා ගන්න බෑ. උදේ ඔලුව කැක්කම හැදුනොත් පවුවදා ඔලුව වෙනකම්ම ඒක සුව වෙන්නේ නැහැ කියලා කිව්වා. Sure. වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් දෙන බෙහෙත් පෙති මොනවා බිව්වත් එයාට සුවයක් ලැබුණ නැහැ කියලා කිව්වා. ඔව්. ඒ වගේම රාත්‍රී කාලේ නිදා ගන්න බෑ. භයානක සිහින එයාට පේනවා කියලා කිව්වා. මගේ ජේසුනේ. ඔව්. මේ නිසාම එයා ගොඩාක් දුක් විඳා කියලා කිව්වා. නමුත් මේ සහෝදරය කියනවා ගිය සතියේ යම් කෙනෙක්ගේ මාර්ගයෙන් මේ ස්ථානය ගැන දැනගෙන ප්‍රථම වතාවට කොහොමද නංගි කිව්වේ? අහවලා ඔයාට කියපු අහවලා කවුද? රයිට්. කොහොමද කිව්වේ? හැමදාම යනකො මටත් එන්නේ කොයිද ඔයාගේ ඔළුව කැක්කම එයා දන්නේ කොහොමද? නෑදෑයද? නෑ හොස්ටල් එකේ ඉන්න වැඩ කරනවා. හොස්ටල් වැඩ කරා. රයිට්. එයාට ඔළුව කැක්කම තියෙනවා කියලා දන්නවා. ඔය යදන්න මම එයාට කියනවා එයාට කියලා තෙල් හැම ගා ගන්න. ඔව්. එයා මොකද කිව්වේ? එයා කිව්වා මෙතන හොඳයි එන්න. එන්න කියලා. ගිය සතියේ තමයි ආවේ. ඔව් ආවම එයා කියනවා ප්‍රථම වතාවට ගිය සතිය ආපු වෙලාවේ අන්තිම යාඥා වෙලාවේ ඔක්කොමට නැගිටින්න කියලා රෝග තියෙන තැන් වලට අත තියාගන්න කිව්වම මමත් මගේ ඔළුවට අත තියාගත්තා කියලා කිව්වා. එයා කියනවා ඒ වෙලාවේ දේවගතුමා යාඥා කරන වෙලාවේ මෙච්චර වායු සමීකරණ හෝල් එකේ මට අසාමාන්‍ය දාඩියක් දාන්න ගත්තා. ඒ වෙලාවේ එයා කියලා හිතලා තියෙනවා මෙච්චර සීතල තියෙන තත්වයක මට මෙච්චර දාඩිය දැම්මේ මොකද කියලා හිතනවත් එක්කම ඔළුවෙන් තිබෙන යම් දෙයක් එළියට පිට වුණා වගේ යාට දැනුණා කියලා කිව්වා. එදා ඉඳලා ගිය සතියේ ඉඳලා අද වෙනතෙක් එක දවසක්වත් අවුරුදු 5ක හැදෙන ඔළුව කැක්කම හැදුන්නේ නැහැ. Come on. Thank you, Jesus. Thank you, Father. Oh. එයා සුව වෙලා ඉන්නවා කියලා ජේසුස් ගොඩාක් ස්තුති කරමින් සාක්ෂි දන්නවා. ඔව්. අපි යේසුස් වහන්සේ ඔබ ගැන හරි පුතේ. ඔබ ගැන ඔක්කොම දන්නවා විස්තර. හොඳේ. මෙතන ඉඳගෙන ඉන්න ආපු අය සෑම දිනකම විස්තර ඔක්කොම උන්වහන්සේ දන්නවා. ඉතින් ඔබ අලුත් අය හිතන්න එපා පාස්ටර්ට කියලා අපි යාඥා කරගමුගේ. නෑ. පාස්ටර්ට කියලා පාස්ටර් මම මුදලාලි නෙවෙයි ජේසුගේ. ජේසුස් තාත්තා ඔබගේ මැවුම්කාර පියාණන් වහන්සේ. උන්වහන්සේ මං කිව්වොත් එහෙම කියයි මගේ දරුවන්ට කරන්ට ඕන දේ මං දන්නවා උඹ නිකන් හිටපන් උඹේ වැඩේ කරපන් කියයි. ඒ නිසා මං කියන්න ඕනෙත් නෑ උන්වහන්සේ අහන්නෙත් නෑ. ඒ නිසා ඔබගේ සිතන දේ පවා උන්වහන්සේ දන්නවා. අන්න ගීතවල 139 නුඹගේ සිතුවිලි මම අහකට ළමයි වෙන්නේ දාන්න පුළුවන් දේ වචන පොඩ දාන්න මෙතේ. නුඹගේ සිතුවිලි දුර සිට මම දන්නා. මොනවද ඔබ හිතාගෙන මෙතන ඉන්නේ? මේ රැවුල ගැන මොනවද ඔබ හිතන්නේ? කල්පනා කරන්න. මුන්ගේ මේ සේවය ගැන මොනවද ඔබ හිතන්නේ? මේ කියන සාක්ෂි ගැන මොනවද ඔබ හිතන්නේ කියලා ඔක්කොම උන්වහන්සේ ඔබගේ හදවතත් අපි ඉයර්ෆෝන් දාලා වගේ අහගෙන ඉන්නේ. ඒ නිසා මගේ ආදර දේවදරුනේ ඔබ ගැන තව කෙනෙක් කිසිම විස්තරයක් උන්වහන්සේට කියන්න ඕනේ නැහැ. ඔබ hina වෙලා හිටියට හිත ඇතුලේ අඬ ඉන්න එකත් උන්වහන්සේ දන්න. මම බලනකොට මොන දිහා බැලුවොත් පුංචි hinaවක් දැයි මොකද පාස්ටර් බලන මොකක් හරි. නමුත් හිත ඇතුලේ මගේ කාලකන්ණි ජීවිතේ ඉක්මනට අරන් දාන්න දෙයියනේ මට එපා මේ ආයෙම කියාගෙන මගේ දිහා බලා hina වෙන එකත් උන්වහන්සේ දන්න. ඒ නිසා මාව නෙවෙයි ඔබව සනසන්න උන්වහන්සේ ඉක්මනට ක්‍රියා කරගෙන ඉන්නේ මෙතන. තව කොමාරි අපිට පුළුවන් 12 මාර වෙනකොට මේ දේ මේ ඉවර කරගන්න. ඒ තුල ඔබට සැනසීමකුත් ලබා ගන්න පුළුවන්. අද උන්වහන්සේ මට මතක් කරා එක්කෙනෙක් ඉන්නවා ඔබ යක්ෂාත්මකින් කරදරයක් තියෙනවාට හරි කරදරයක්. සැනසෙල්ලක් නැහැ ජීවිතේ. ඔබ නිදා ගන්න ගියාම නිින්ද ගියාම ඇස් බෝල දෙකක් විතරක් පේනවා. මෙහෙම. හරි අමාරු වැඩක් ඒක. පස්සේ තිගැසිලා බය වෙලා හැරෙනවා. ඊට පස්සේ ආයෙ ටිකක් ගෙලා ගියාන් පස්සේ ඔක නැත් අමතක කළා. ආයෙ නිින්දක් යනවා. ආයෙ නිින්ද ගියාම ඔන්න ආයෙ පේන ඇස් බෝල දෙක. ඒ බෝල දෙක විතරක් මෙහෙක් කළ වෙනවා. ඉතින් ඔබ ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. ඔබ එන්න මගේ යේසුස් වහන්සේ කියනවා ඒ අන්ධකාර බලවේගින් ඔබ නිදහස් ගන්න අපිට ළමයි. ඔම ඉඳම්මේ අපි සාක්ෂියෙන් පස්සේ කියමු. right බය වෙන්න එපා. අදින් පස්සේ හරි. come on එන්න. කිව්වද ඉස්සර සාක්ෂි අතෙන්ට ඇවිල්ලා? කිව්වද?
මට කිව්වද? ඕකේ කියන්න. සහෝදරී සංජීවනී කැලණිය සිට පැමිණිලා සිටිනවා. මීට අවුරුදුකට කලින් එයා කියනවා එයාගේ නිවසේ ඉඳලා නැගිටලා ඉක්මනින්ම ගිහලා වැඩක් කරගන්න බෑ කියලා කිව්වා. එයාගේ කකුල් දෙකම ගොඩාක් දුරට කැක්කුම ගන්නවා කියලා කිව්වා. කොමාරි නැගිටලා විනාඩි 5ක් විතර ඉඳගෙන ඉඳලා ඊට පස්සේ නොණ්ඩි ගගා තමයි වැඩ ටික කරන්න කියලා කිව්වා. ඒ නිසාම වෛද්‍යවරු ළඟට ගිහිල්ලා එයා ප්‍රතිකාර කරා. වෛද්‍යවරු කියලා තියෙන්නේ ස්නායු සම්බන්ධ රෝග කියලා. ඒ නමුත් අවුරුද්දක්ම ප්‍රතිකාර කරත් එයාට කිසිම සුවයක් තිබුණේ නැහැ කියලා කිව්වා. ඒ අමාරු මැදිනුත් එයා රැකියාවට යනවා නොණ්ඩි ගගා. ඒත් එයා රැකියාව කරනවා කියලා කිව්වා. කොමාරි පෙබරවරි මාසෙ වෙනකොට එයා ගොඩාක්ම අමාරු වෙලා රැකියාවෙන් අයිමි වුණා කියලා කිව්වා. එයා කියනවා මම දේවාල ගානෙත් ගියා කියලා කිව්වා. ඒ නිසාම මුදලුත් මම වියදම් කරා නමුත් කිසිම මට ප්‍රතිඵලක් උනේ නැහැ කියලා කිව්වා. ඉන් අනුතුරුව එයා කියනවා පෙබරවරි මාසෙ ඉඳලම මම නිවසේ ගොඩාක් අමාරු මැදින් තමයි හිටියේ. ඒ තත්ත්වෙන් ඉන්නකොට කොමාරි ගිය සතියේ මම කුලියට දීලා තිබෙනව ඒ සහෝදරයා මට මේ වගේ සභාවක් තියෙනවා මෙතනට ආවනම් සුවයක් ලැබෙයි කියලා විශ්වාසයෙන් ගිය සතියේ තමයි මම ප්‍රථම වතාවට ආවේ කියලා කිව්වා. එනකොටත් මම වාහනේ බෑලා මම ගොඩාක් නොණ්ඩි ගගා තමයි ඇතුළට ආවේ කියලා කිව්වා. ඇවිල්ලා මම ගොඩාක් අමාරු මැදින් ඉදිරියට ඇවිල්ලා වාඩි වෙලා හිටියා. කොමාරි දේවමේ අවසන් වෙලා ඉවර වෙලා මමම දන්නේ නැහැ මං ඉක්මනින්ම නැගිටලා ඇවිදිනකොට තමයි මට කල්පනා වුණේ මට දැන් සම්පූර්ණයෙන්ම සුව වෙලා තිබෙනවා නේද? ඉස්සර මම විනාඩි 5ක් විතර මං ඉඳගෙන ඉන්නවා. දැන් මං සම්පූර්ණයෙන්ම සුව වෙලා ගෙදර ගිහිල්ලා මම බලනකොට කිසිම අමාරුවක් තිබුණේ නැහැ. මේ සතියෙම මම වැඩ කරන්න පටන් ගත්තා කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි මගේ රැකියාව හයිමි වුණාන් පස්සේ මේ මාසේ මං ඇප්ලිකේෂන් එකක් දැම්මා. කොහොමරි මම රැකියාවට යන්න ඕනේ කියලා මට විශ්වාසයෙන් දැම්මා කියලා කිව්වා. ගිය සතියේ මෙතෙන්ට ඇවිල්ලා මම යාඥාවෙන් අනතුරු අඟහරුවාද වෙනකොට මට ඔෆිස් එකෙන් කෝල් කරලා කිව්වා රැකියාවට එන්න කියලා. ඒ වගේම හරි පුදුමයි බදාද වෙනකොට මට රැකියාවට යන්නත් උන්වහන්සේගේ කරුණාව ලැබුණා කිසිම අමාරුවක් නැතුව. ඒ වගේම YouTube එකේ අරා තමයි මම හැමතිස්සෙම ගෙදර ඉන්නකොටත් ඒ රැකියාවට යනකොටත් මම ගීතිකාව ආගෙන හැම වැඩක්ම කරන්නේ. යේසුස් වහන්සේ සතියේටම මට ලොකු විසඳුමක් ලබා දුන්න නිසා උන්වහන්සේට අනේක වාරයක්ම ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දරනවා. இந்த சௌரி சாட்சி கூறினார் தனக்கு ஒரு வருட காலமாக காலில் நடக்க முடியாதபடிக்கு நரம்பு தளர்ச்சி ஏற்பட்ட காரணத்தினாலே வேலையை கூட இழந்து போய் இந்த சகோதரி மிகவும் கஷ்டத்தோடு வாழ்ந்து கொண்டது வேலையிலே கடந்த வாரம் முதல் தடவையாக இந்த இடத்துல வந்து கலந்து கொண்டு செபித்தாராம். கர்த்தருடைய கிருபையினாலே கடைசி ஜெபம் முடிந்து போகிற வேலையிலே முற்றாக அவர் குணமானதாகவும் இப்போ தனக்கு இழந்து போன வேலை மறுபடியும் கிடைத்ததாக அந்த சௌரி சாட்சி கூறினார். She had very severe aches and pains on her legs for last 1 whole year, and she quit. She didn't go for the job also because of the problem, because she had a nerve issue, and she came for the first time last week to this healing service, and she's fully healed and she wants to praise and thank Lord. මොනවද කිව්වේ? බොණ්ඩ එපා කියලා කිව්වල අවවාද කරලා ඇහුවේ නැහැ. ඊට පස්සේ මේ මල්ලිය ආසිර්පන් ගහලා තියෙනවා. ආසිර්පන් ගම හොඳ කුණාරපයක් කියලා අරගෙන පළයන්ක යන්න ඕවා කියලා ගහලා. ඊට පස්සේ කියනවලු බොණ්ඩ හිතෙනවා ඒ උනාට බී ගන්න බෑනේ මට කිව්වලු. ගාන මිනිස්සු අපිට යේසුස් බලවත්. රෙඩ් බුල් මොන කේල්මද ඒ? ඒව නෙවෙයි නිකම් පපුව පිච්චිගෙන යන්න ඕන මල්ලි නිකම් මේ පැත්තේ ඔක්කොම. ගඳක් එන්න ඕන, නහයෙන් සරක් එන්න ඕන. මේ අමාසේ ගලනාලේ පිච්චිගෙන යන්න ඕන. ඒකනේ අර නියම සිස්ටම් එක නේද මල්ලි? Right God. යේසුස් නාමයෙන් දිනුවා මල්ලි. ජය. කියා. මේ සහෝදරයාගේ නම සිසිර පැමිණ තිබෙන මතුගම ප්‍රදේශයේ ඉඳලා ඕකින එයා පැත්තේ ඉන්න එයාගේ මල්ලි කියලා කිව්වා. එයා පාසලෙන් අයින් වුණ දවසේ ඉඳලම එයා කියන දැන් අවුරුදු 20කට අධික කාලයක් ඉඳලම බීමත්කමට ඇබ්බැහි වෙලා හිටියා කියලා කිව්වා. මේ නිසාම ගෙදර අයට වගේම ගමේ අයටත් ලොකු මෙයා කලබල ඇති කරනවා කියලා කිව්වා. අපි මෙහෙම කිව්වොත් ගමේ අයට හිසේරදයක්. right. ඒක තමයි කියන්නේ. ඕකේ අහගන්න. ඕකේ. මේ සහෝදරයකින් ඉතින් මේ නිසාම මේ මල්ලිගේ බොන ප්‍රශ්න ලොකු ප්‍රශ්නයක් වෙලා තමයි අපේ ගෙදරට තිබුණේ කියලා කිව්වා. ගිය සතිය දවස් ගිය සතිය දෙකකට කලින් යාළුවෙක් මල් ඔයාගේ මල්ලේ. ඒක තමයි ගෙදරට ප්‍රශ්න එක තමයි මට ක්ලික් වුණේ. right. සති දෙකකට කලින් මේ සහෝදරයකින් බ්‍රහස්පතින්ද දවසක මල්ලි ගොඩාක් බීගෙන ගෙදරට ආවා කියලා කිව්වා. බ්‍රහස්පතින්ද ඉතින් එයා කියනවා ඒ වෙලාවේ මට හිතුණා මේකට මොකක් හරි කරන්න ඕනේ කියලා ආසිරි පෙන් බෝතලේ ගෙදර තිබුණ නිසාම පොඩ්ඩක් මල්ලි කොච්චර දවස් එනවද දැන් මෙහෙ කලින්? ඔයා කොච්චර දවස් එනවද? දැන් සති
මාස 3-4ක් වගේ 3ක් මාස 3කද? සති 3ක්ද? නෑ මාස. මාස 3ක්. ඉතින් ආවෙන් පස්සේ බෞද්ධිසම ගත්තද? මේ පාරනේ අන්තිම. රයිට්. මේ ආවෙන් පස්සේ වාට සහනයක් තියෙනවා. ඔව් මගේ අර දුවගෙත් මගේ දාර හතිය අමාරු නැවතිලා පාස් ස්තුති කරන්න ඇවිල්ලා. රයිට්. very good. ඔව් කියනොත් ඔව් කියනවා ඉතින් ආසිරිපැන් බෝතලේ කලින් තිබුණා ගෙදර. ඔව් ඒක අරගෙන එදා මේ වැනි දේ මේ මූණට ගැහුවා. ගාපු අහනේ. දැන් ත්‍රිවිල් එකේ මෙයා ත්‍රිවිල් එළවුණාද? ඔව්. බීලා එළවුණා. ඔව්. ගෙදරම වැනෙනවද නේ? වැනෙනවා. ඕකේ. ඉතින් ඒ වෙලාවේ මම ආසිරි පැන් ටිකක් එයාට ස්ප්‍රේ කරා කියලා කිව්වා. ඒ වෙලාවේ මට ත්‍රිවිල් එකේ එළවගෙන යන ගමන්ද ගැහුවේ නවත්තලා ඉන්නේ. ගෙදරට ගෙදරට ආවා. මට යන්නත් බෑ ඒකෙන්ද මං ගැහුවේ. බීලා යන්න ඇවිද ගන්නත් බැරි ධර්මයට වැනෙනවා. අයියේ. රයිට්. ඒ වෙලාව මට හිතුණා මේක ගහනවා. ගැව්වා. ගාලා මං කෝ ටිකක් බොන්න කියලා. ආසිරි පැන් ඔව්. ටික. මට බෑ කිව්වා. ඊට පස්සේ මං කරපේඩේ මෙයා ඊතාත්තයි වෙනම ගෙදර ඉන්නේ. ගෙදරට ගිහිල්ලා ගේ වටේට ගහලා ලින්දර ටිකක් දාලා. මෙයා බොන බෝතලයක් තුන ඇඳලා ලින්දර ටිකක් දැම්මා. බොන බෝතලයක් තුන ඇඳලා ඒකටත් දැම්මා. අම්මා. හරි. කියන්නේ. ඊට පස්සේ මට බොන්න යන්න හිතුණාට බොන්න බෑ වගේලු. ඇඟ ගැහෙනවලු. බොණ්ඩ යන්න හිතෙනවා අර වෙන්නට වගේ. නමුත් බොණ්ඩ බෑ දැන් ඇඟ ගැහෙනවා. හොඳයි නේද ගන්න අපේ යේසුස් වහන්සේ නමෙන්. මේ යේසුස් වහන්සේව මුළු සිතින් විශ්වාස කළොත් ලංකාවේ මතින් තොර රටක් අපිට බිහි කරන්න පුළුවන් නේද? come on. මේ සහෝදරයන් ඉතින් ඒ වගේ ලින්දටත් දාලා මේ එයා බෝතලෙටත් දාලා බෝතලෙටත් ස්ප්‍රේ වතුර ටිකක් මික්ස් දැම්ම කියලා කිව්වා. ඉතින් එදා රෑම ඒ මෙයාට ගෙදර බෝතල් ගෙනලා තියාගෙන ගහන්නේ. අර බෝතල හතරස් බෝතලයක් කඩලා උංගාලක් විතර දුවනම ඒකටත් දැම්මා. අර ජොනි වෝකර් බෝතල් වගේ හතරස් බෝතල්. රයිට්. ගල්ද පොල්ද ඒවා? ගල්. රයිට්. එදා රෑම මෙයාට කියලා තිනවා අයියේ මට මේ බොන්න හිතන ඒ වුණාට මට බී ගන්න බෑනේ මගේ මුළු ඇඟම වෙවුලනවා කියලා තියෙනවා. ඉතින් මේ සහෝදරය කියනවා අද බොන්න එපා හෙට දවසේ පොඩි ගමනක් යන්න තියෙනවා ඔයා ලෑස්ති වෙලා ඉන්න කියලා. ඉතින් එදා සෙනසුරාදා දවසක් තමයි පහුවෙන්ද තිබුණේ කියලා කිව්වා. මම මල්ලිවත් ඊට කලින් සතිය. ඊට කලින් සතිය ප්‍රථම වතාවට මල්ලිවත් එක්කගෙන දේවස්ථානට සහභාගී වුණා කියලා කිව්වා. ඒද්දි ත්‍රිවිල් එකේ මල්ලි ගැහි තමයි ආවේ මොකද දවසක්ම බිව්වේ නැති නිසා. නමුත් දේවස්ථානට ඇතුළට ආපු ගමක්ම ඒ වෙවුලන ගතිය සම්පූර්ණයෙන්ම නතර වුණා කියලා කිව්වා. Glory to God. Hallelujah. මේ සහෝදරයා කියනවා අදට සති දෙකක් වෙනවා අවුරුදු 20කට අධික කාලයක් බීමත්කමට ඇබ්බැහි වෙලා හිටපු මගේ මල්ලි මේ සති දෙකක කාලයක් එක දවසක්වත් 20කට වැඩි. අවුරුදු 20කට වැඩි කාලයක් ගල් පොල් නැතුව බැරුව ජීවත් වෙන්න බැරුව හිටියේ මගේ මල්ලි. දැන් මේ සති 3ක් දෙකයි ගලුත් නැහැ පොලුත් නැහැ. මල්ලි හොඳටම හොඳ වෙලා ඉන්නේ. නේද මල්ලි? අමාරුවක් දැනෙන්නේ නැද්ද මල්ලි? සන්තෝෂෙන් ඉන්නවා? ඔව් තව එන්න යන්න තව ජේසුගේ සන්තෝෂේ ගොඩක් තියෙනවා. අත්පත් කරගන්න දිගටම එන්න. හොඳයි ජේසුවිට come on බොමස්තුති මල්ලி. Right. சஞ்சிகுருனா 20 வருட காலமாக தன்னுடைய சகோதரன் குடிப்பழக்கத்துக்கு அடிமையாகி ஒரு வழியில நிறுத்திக் கொள்ள முடியாத போல ஜெப தண்ணீரை ஸ்ப்ரே பண்ண பின்பதாக முற்றாக 20 வருஷ குடிப்பழக்கத்தின் விடுதலை பெற்றதாக சாட்சி கூறினார். He was addicted for alcohol for last 20 years and after spraying the special holy water his addiction was delivered. So he wants to praise and thank Lord for the deliverance. හීනේ. මෙයාටත් පේනවා. ඈ? නිකුත් පේනවා. Right. මල්ලි වැටත් පේනවද මල්ලි? ඇස් වගේ පේනවද? ඔව්. ඒව හරියන්නේ නැහැ. දැන් ඉතින් ගෙදර ඉන්න කෙල්ලව දාලා යන්න ඕනේ. කොහමද? කොහමද? බෑ? ඇයි? කසාද බැඳවද? කසාද බැඳවද? ඇයි? नासरी के नाम पालिया पालिया යන්න හැල මම අවුරුදු ගානක් බලන් ඉඳලා කසාද බැඳා වගේ දැන් අම්මපා ලේ බලකොට යේසුස් කැලේන් තෙදුනිසා සාතන් ලංවන්නේ නැහැ ප්‍රේමේ कुरुसे दिविदेला
පාපෙන් ජයගත්ත ඇස් වහන්න. බල 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 මේක. ඔව් ඇස් පේන්න ඕන. එන්න එපා. ලේ බල කොටුව තුළ මාතක වෙන්නේ කිසි විපතක් නෑවන්නේ කිසි නපුරක් නෑවන්නේ බලය නිදාගන්න දෙන්නේ තමිය කියලා බලය මෑගේ බලය ලෙස් කියලා ඔව් දුවපිය Palea me. Ha, alamu ko omay. Pide ba? Fire. Me kuse dividera. Ape jayaganta. Le bala kotuvatul man sangavenne. Kisi petak nevande. Sinapurak nevande. Le bala kotuvatul. Palea pichela, palea. Yes, palea megalo. Palea Katari. Yes, palea me arme. Palea. Rupi. Palea nae. Ende pai. Ah! Yes, name paleo. Katari naman. Yes, ende pa me as. Ay, lagi. Ay, ende pa. Rupi. Oh, lebala kotuwe mantango. Hallelujah. Somebody me yakku unge kerunkarakam pennanda me අයින්සකෙන්ට ඇස් බෝල දෙක විතර ගෙරලා පෙන්නනවා ස්වාමීනි. දැන් නිදා ගන්නත් නැහැ, ජීවත් වෙන්නත් නැහැ, සැනසෙල්ලක් නැහැ. අද මගේ යේසුනි ඔබ වහන්සේගේ බලගත් නාමයෙන් මාර්කු 16 දාත වචනේ පරිදි උන්ට අණ කරනවා යන්න දේ මේ වරනකොට වෙනස කියන්න වෙලා එන්න ඊළඟ සාක්ෂිය ටගලෙන් කොහොමද යේසුස් වහන්සේගේ බලය විශ්වාස කරන්න. ඔගොල්ලොත් එක්කත් ඒ උන්වහන්සේගේ කරුණාව ක්‍රියා කරවන්න. right. වත්තල ඉඳලා ආපු මලර් කියන මේ සහෝදරිය දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ කුලී නිවසල තමයි ජීවත් වෙන්නේ කියලා කිව්වා. මාසේ කමාරකට කලින් ඒගොල්ලෝ අලුත් කුලී නිවසකට ගියා කියලා කිව්වා. නමුත් මාසේ එකමාරෙම මේ සහෝදරිය කියනවා රාත්‍රී කාලේ නිදා ගන්න බෑ. ඒ නිවසට ගියාට පස්සේ නිින්දේ ආගෙන එනකොට කවුරු හරි ඇවිල්ලා යව කොනිත් යනවා කියලා කිව්වා. එහෙමත් නැත්නම් කකුල් අමෝද දුවද කවද කොනිතන්. ඔයව. හරි කියන්නේ. එහෙමත් නැත්නම් නිින්ද ආගෙන එනකොට රිදෙන්නේ කොනිතනවද කොහොමද? ඔව් කියන්නේ. එහෙම නැත්නම් නින්දියාගෙන එනකොට කකුලේ ඇඟිලි ටික බල්ලෙක් හපනවා වගේ ඇවිල්ලා හපනවා කියලා කිව්වා. ජේසුස් නාමයෙන් යක්කු කරන වැඩ බලන්න ළමයි. ජේසු නැති වුණාම යක්කුන්ට ඔච්චර කරන්න පුළුවන්. උන්වහන්සේ ළඟට ඔබ ආවයින් පස්සේ උට මොකොත් කරන්න බෑ. වැටිලා ඉන්නවා හරි. වැටිලා right, come on.
ඒ වගේම සමහර දාට නින්දයාගෙන එනකොට එයාගේ ඇඟ අත ගන්නවා, තොලෙන් අදිනවා, ඒ වගේ දේවල් කරනවා. සමහරවිට ස්වාමි පුරුෂයාද කියලා එයාගේ දිහා හැරිලා බලනකොට එයා හොඳටම නිදි කියලා කිව්වා. ඊට පස්සේ ගිය සතියේ දවසක මෙයාගේ දුවට කියලා තියෙනවා, පුතේ මාසේ එකමාරක්ම මට නිින්දක් නැතුව ගොඩාක් මහන්සි. අපි අර පල්ලියෙන් ආසිරි පැන් බෝතලයක් ගෙනාව නේද? ඒක ගන්න කියලා මුළු නිවසේම විශේෂයෙන් ඒගොල්ලෝ නිදා ගන්න ඇඳට පවා කාමරේ ඔක්කොටම ආසිරි පැන් ඉස්සා කියලා කිව්වා. එයා කියනවා එදා තමයි මාසේ එකමාරකට පස්සේ මම හොඳට නිදාගත්තේ. උණුසුම අපුඩිය ගන්න ළමයි පිටිපස්සේ ඉන්න අය මෙහෙමත් දේශික බලය ආසිරි පැන් කියන්නේ මේ අපි මෙච්චර හදලා තියෙන පුංචි බෝතලයක් මේක. හැබැයි 60 දිනක් 70 දිනක් එකතු වෙලා මේක යාඥා කරලා තමයි සූදානම් කරන්නේ. කල බොහොම පරිස්සමෙන් පිරිසුදුව ඒකට කියන්නේ වැඩක් නැහැ. ලක්ෂ එකමාරක් දීලා ටැංකියක් හදලා තියෙනවා සුදු යකඩ වලින්ම. ආයෙත් මේ අනම්මනම් ජරා විදියට නෙවෙයි. විශේෂ අන්දමේ නිර්මාණය කරලා තියෙන මේ බෝතල් බිම තියන්න එහෙම පගෙදර. උඩක තියන්න. මොකද එතන මේ බිම කොස්සක් තියෙනවා මොපරද? මොපර එකක් තියෙනවා වයිපර් එකක් තියෙනවා ඒක ඇස්සේ මේක ජහන්න එපා. මේක දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ මහිමේ බලයක් තියෙනවා මේකේ. ඔව්. මාස එකමාරක් අම්මා කියලා නෑ දුවට. ඊට පස්සේ අම්මා නිකන් දාලා තිනවා මේ අර මොකද කොහොමද කියේ? ආසිරි පැන් එකත් පුතේ ගනිමු කියන්නේ කොහොමද? ඊට පස්සේ මම කිව්වා මම්මිට අපි අද දෙකෙන් එකක් බලමු අපි දෙකෙන් එකක් බලමු අද. එක්ක ආසිරි පැන් එක්ක යකා. come on දෙකෙන් එකක් බලනවා. come on. ඊට පස්සේ අපි නිදාගෙන කාමරේ ඔක්කොම ගැව්වා. ගැව්වා. එක බෝතලයක් මේ ඉවරෙන්ද ගැව්වද පොඩ්ඩක් ගැව්වා. ගැව්වා. අම්මගේ කටටත් ගැව්වද? මූණටත් ගැව්වා. right. ඊට පස්සේ එදා මොකුත්ම නැහැ. හොඳට නිින්ද යනවා කිසි ප්‍රශ්නයක් නැහැ ගෙදර. එයා කොහේ ගියාද මන් දන්නේ නේද? අම්මපා ජේසුට මහිමය වේවා. අරන් යන්න එකක් ගෙදර. පුදුම බලයක් තියෙන මේක. ලෝකෙම දෙපළකයි තියෙන එකක් ටීබී ජෝෂුවා සභාවේ ඇෆ්‍රිකාවේ තියෙන මේ ඊළඟට තියෙන්නේ ආසියාවේ මේ අපේ සභාවේ තියෙන. හැමතැනම නැහැ මේවා ගන්න බෑ. ඒ තරමට බලයක් තියෙනවා. right come on. හොඳයි දැසුවයි. come on. இந்த சௌரிசாட்சி கூறினார் தான் புதிய வீடு கூலிக்கு எடுத்த பின்பதாக 1.5 மாத காலமா நித்திர கொள்ள முடியாமல் அசுத்தவளவில கஷ்டமாக இருந்ததாம். இந்த வேளையில் இந்த சகோதரி ஜெபித்து தன்னை ஸ்ப்ரே பண்ண பின்பதாக வீடு முழுவதுமாக அந்த அசுத்தவளம் விடுதலை பெற்றதாக சாட்சி கூறினார். ප්‍රශ්නයක් නැහැ. නින්ද ප්‍රශ්න Moved to a new house and for last 1.5 months she got evil spirits They disturbances. went for a new house. Yeah. After that only they got their problem. They moved to a new rented house and after going there for last 1.5 months she got evil disturbance from the evil spirits. After spraying the special holy water she's fully delivered and now no disturbance anymore. She wants to praise and thank Lord for the deliverance. Oh my God, තව තියෙනවා උඩ පණිවිඩයක් මේක අහගන්න. හරි එක නෑ. ඔබගේ හොඳ ගියක් තියෙනවා ටිකක්. මේ පැත්තේ ජනෙල් දෙකේව දෙකක් තියෙනවා. දෙකේ ජනෙලයක්. එද මේ පැත්තේ අතලේ තව ජනෙල් දෙකක් තියෙනවා. ඒක තියෙන්නේ පාර පැත්තට මොන්ලා. මෙතන තියෙනවා නිකන් මේ මල් වැටක් හරි ක්‍රෝටන් වගේ මොකක් හරි වැටක්. වම් පැත්තේ මෙහෙම තියෙන දොර ඇතුල් වෙන දොර. වැද කාමරමයි තමයි. right that ටික දවසක ඉඳලා ඒගේ අර ජනෙල් පැත්තේ එහෙම ඒ ක්‍රෝටන් පඳුරු ඉස්සර ලස්සන්ට කපලා කරලා හදලා එහෙම තිබුණේ අලංකාර කරලා. දැන් ඒ ක්‍රෝටන් පඳුරු ගැන බලන්නවත් හිතක් නැහැ. ඒ ක්‍රෝටන් ගසුත් එක්ක අර රට තනකොළ කියන්නේ මෙච්චර පළල මේ තනකොළ වගේ ඇති. ඔය කැලවල පැලවෙන. අන්නේ රට තනකොළත් එක්ක ක්‍රෝටන් ගස්සේ පැලවිලා. ඒ බිච්චි අයිනේ තියෙන තනකොළ ගස්වත් ගලවල නැහැ. මොකද වෙලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ දෙට්ට? ඇයි දොරකොඩ පැත්තෙනුත් යන්තම් යනවා එනවා තමයි සුද්ධ කරන්නේ. ඒ ඉස්සර ක්‍රෝටන් කපලා ඒව දාලා ගේ රසට තියාගෙන හිටියා. දැන් ටික දවසක ඉඳලා ඒ ගෙදර නිකම් පාළුවට ඉන්න අයටත් ඔහේ ජීවත් වෙනවා. ගේ ගැන කිසිම එකක් නැහැ. ජනෙල් දෙකක් තියෙනවා. ඒකේ පාර පැත්තට වෙන්න පාර පේන්නේ නැහැ. පාර නිකම් මේ තනකොළ වලින් වැහිලා වගේ තමයි තියෙන්නේ. කවුද? ටක් ගාලා දුවගෙන එන්න පුතේ ඈ. ඔයා ගෙදර දෝෂේ අදම ජේසුස් වහන්සේ निराकरण कर देंगे यार एंडम राइट क्या ना बताए මේ සහෝදරියගේ නම ප්‍රියදර්ශනී පැමිණ තිබෙන කොටිගාවත්ත ප්‍රදේශයේ ඉඳලා කියනවා අවුරුදු 25කට කලින් එයාගේ අම්මා මිය ගියා කියලා කිව්වා. මිය ගින් අවුරුද්දකට පස්සේ අම්මගේ ආත්මය මෙයාගේ ශරීරයට ගොඩ වෙලා අක්කගේ ආත්මය
ඔව්. දැන් අවුරුදු 25ක කාලයක්ම එයා කිනවා ඒ ආත්ම නිසාම එයා ගොඩාක් දුක් විඳ කියලා කිව්වා. රාත්‍රී කාලෙදි නිින්ද යන්නේ නැහැ. ඒ වගේම අම්මා මැරුණ දවසේ හිටපු විදියෙන්ම එයාට හීනෙන් පේනවා කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි නිතරම බැදපු කෑම කන්න ආස හිතෙනවා. නිින්දෙන් පවා එයා බැදලා ළමයි අහගන්න මේ ලෝකේ කොමාරි ටිකක් වයසට යනකම් අවුරුදු 60ක් 50ක් 60ක් 70ක් ජීවත් වෙලා මැරෙලයි එහෙම කියලා හිතාගෙන ඉන්න එපා. බලන්න මේ අම්මා මැරිලා අවුරුදු 25යි. අවුරුදු 25ක් තිස්සේ අම්මගේ ආත්මේ මල පෙරේත ආත්මයක් වෙලා මේ දුවට ඇවිල්ලා කරදර කරනවා. ජේසුස් වහන්සේ තුල ඇවිත් අවංකව පව් කරන්නේ නැතුව නිර්දෝෂ ජීවිතයක් ගත කරලා ඔබ නිදොස් වෙලා හිටියනම් මේ අහගෙන ඉන්නව නේද කට්ටිය? පොඩ අහගන්න මේක මරුණයින් පස්සේ මොන ප්‍රාපණද කියන්නේ? අහගන්න. ඔබ ඔහේ කොමාරි 60 70 කෙනෙකුට මැරිලා යන්න නැත. මම මැරුණාම ඔක්කොම ඉවරයි. උඹලට කිසි කරදරයක් නැහැ. හිටපල්ලා. මම තව ටික දවසකින් මැරෙලා යනවා. එහෙම කියලා ඉන්නේ. එහෙම නෙවෙයි. මේ ජීවිතේ මැරෙනවා අවුරුදු 70න්. මේ මාංශය. නමුත් ආත්මේ මැරෙන්නේ නැහැ. අම්මා වයස කීයේද නංගි මැරුණේ? 45 මොකද උනේ අම්මට? කැන්සර් එකක් තිබ්බා. කැන්සර් එක. පිළිකාවක් ඇදිලා අම්මා මැරුණා. අම්මා මැරිලා තව අවුරුදු 25ක් වෙනවා දැන්. අම්මගේ ආත්මේ මැරුන්නේ නැහැ. මට හැමදාම කරදර කරනවා. ආත්මේ අවුරුදු 25ක් මගේ ඇඟට ඇවිල්ලා නිදා ගන්න නෑ මට ජීවත් වෙන්නත් හරි අමාරු අවස්ථාවක්. ඒ නිසා අහගෙන ඉන්න කවුරු නමුත් මගේ ආදර දේව දරුවනේ ඔබ හිතන්න එපා වයසට ගියාම ඔබ මරුණයින් පස්සේ ඔක්කොම ඉවරයි කියලා. ඒවා එහෙම තමයි නේද පාස්ටර්? එහෙම නෙවෙයි. ඔබට පුළුවන් ජේසුස් ළඟට ඇවිල්ලා ඔබගේ පව් පාපයට කමාව අරගෙන ඔය මරණයෙන් පස්සේ ඔය විඳවන මල පෙරේත විඳවිල්ල නැතුව පාරාදීසියට ජේසුස් එක්ක යන්න. අපි නම් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. උන්වහන්සේට. හලෙලූයා. ඉතින් අපි ස්වර්ගයට යන්නයි ඔයගොල්ලෝ මේ අපායට යන්නයිද? නෑ. අපිත් හදන්නේ පොඩ්ඩක් හරි කියලා දීලා. ඔයගොල්ලන්ගේ ආත්මයත් ගොඩ අරගෙන ස්වර්ගයට යන්න. ජේසුස් වහන්සේ පැහැදිලි ඔක්කොම කියලා තියෙනවා. හොඳ ජීවිතයක් ගත කරොත් අවංක වුණොත් නිර්දෝෂව ජීවත් වුණොත් මම මැරෙන වෙලාවේ උඹ ළඟට ඇවිල්ලා උඹගේ මරණ බය මං අරන් දාලා මං ඒකයි යනවා මම. බයිබලෙත් නේද? ඉතින් පස්සේ ටික පව වෙනකොට ඔක්කොම ගොඩක් ඒවා ඉගෙන ගන්න පුළුවන්. බයිබලේ තියෙන ඔක්කොම. ඒ නිසා මෙන්න දරුවනේ මෙන්න අපේ උදාහරණයක් මේක. අවුරුදු වයස 45 දී අම්මා අවාසනාවන්ත මරණයක්. හවුද නැද්ද? අවුරුදු 45 නෙමෙයි 70ක් ජීවත් වෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට. නේද නංගි? අම්මා ඔයා වගේද ලස්සනයි? සුදුයි ලස්සනයි. අම්මා සුදුයි මට වඩා ලස්සනයි. නමුත් අම්මට කොහෙද තිබුණේ පිළිකාව? කටේ. ඕ මගේ අම්මේ ඒට වඩා විඳවන දෙයක් නෑ තව. කොච්චර කල් රෝගයෙන් දුක් විඳාද? අවුරුදු 2ක් විතර. අවුරුදු 2ක් විතර අම්මා මුඛ පිළිකාවේ දුක් විඳ අහගන්න ළමයි. ඔහේ ජීවත් වෙලා. ඕන්න හොයන්. මේ ඕවා වැඩක් නෑ ඉක්මනට පාස්ටර් මේක ඉවර කරලා දාන්න කෙහෙල්මල අපි යන්න තියෙනවා ගෙදර. වැඩ ගොඩක් තියෙනවා. රෙදි ටිකක් පෙගෙන්න දාලා ආවේ හොදා. වලන් ටික ඊයරෑ දාපු පාර හේම බක්කේ. ඒ ටිකත් හොද ගන්න ඕන යනකොට තමයි විම් එක අරන් යන්නේ. අහගන්න. අහම්බෙන් අහක හිටපු අම්මට කටේ ආවා පිළිකාවක්. කියලා නෙවෙයි ආවේ. කවුරුත් කරලා නෙවෙයි නිකම්ම පිළිකාවක් ආවා අම්මගේ කටේ. අවුරුදු 2ක් අම්මා පිළිකාවේ දුක් විඳා. මේ පැත්ත හොඳටම සිදුරු වුණාද නැංගි? කෑම මෙහෙන් කෑවම මෙතනින් පිළිකාවෙන් එළියේ. ළමයි අහගන්න උදේ පාන්දර භයානක කතාවක් තමයි කියන්නේ මම ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. හාල්මැස්සු කට්ටට. හාල්මැස්සු කට්ට එල්ල තමයි කැන්සර් එක. හාල්මැස්සෙකුගේ කට්ට තමයි අම්මට එතන ඇනුනේ. ඒකෙන් තමයි පිළිකාව මතුනේ. කොහොමද වැඩේ? ඒ නිසා මගේ ආදර දේව දරුවනේ ඒ කරලා අම්මා අවුරුදු 45 දී
පිළිකාවම මැරුණා. ප්‍රතිකාර කරාද ස්පිරිතාලේ? අවුරුද්දක් විතර. අවුරුද්දක් විතර ප්‍රතිකාර කරා බැලුවා හරියන්නේ නැහැ. එහෙම මම ඊළඟ අවුරුද්දේදී පිළිකාවේ මැරිලම ගියා. ඒ මැරුණා හරි කමන්නේ අම්මා මැරුණානේ මේක අහගන්න. ඊට පස්සේ අම්මගේ ආත්මය අවුරුදු 25ක් මගේ ඇඟේ. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. ආත්ම මැරෙන්නේ නැහැ දරුවනේ. මම මැරුණා කියලා මා තුලින් මගේ ඇතුලේ තියෙන ආත්මය නැත්තම් පණ එළියට එනවා. ඒව මැරෙන්නේ නැහැ. ඔහෙ ජීවත් වෙනවා. පුළුවන් නම් කාගේ හරි තමන්ගේ කෙනෙකුගේ ඇඟට එල්ලෙනවා. මේ දුවගේ ඇඟට එල්ලිලා අවුරුදු 25ක් අම්මා ඉඳලා තියෙන ඇතුලේ. නංගී ඒ අම්මා ඉන්නේ හින්දා මොනවද ඔයාලට තිබුණු මේ කරදර? කිසිම දියුණුවක් නැහැ මගේ ජීවිතේ වෙන. ගෙදර ප්‍රශ්න රාණ්ඩු සරුවල් වෙනවා. ගෙදර නිතරම සම්ඩු සරව. ඇයි ඒ ආත්ම මැරිච්චම ඒගොල්ලෝ අසහනෙන් පෙළෙනවා. මම මැරුණා ඉස්සෙල්ලා. මම කලින් මැරුණා. අපරාධ මැරුණා. මම අවුරුදු 45 මැරුණා. මම 70 වෙනකන් ඉඳ තිබුණා. මම අවාසනාවන්ත ජීවිතයකට තල්ලු වුණා කියලා. ඔව් ඊට පස්සේ මට ගෙදර අය හිරිහැර කරොත් අම්මා මට ආදරෙන් ඉන්න අරගලන්ට ඉන්න දෙන්නේ. ඒගොල්ලන්ට මොනවද කරන්නේ? බයිනෝ. ඵලයන් කියනවා ගෙදරින්. ගෙදර අය මට මොන හරි කියලා ඉරිහැර කළොත් අම්මා නිකන් එන අම්මා ඇවිස්සෙනවා. ඇවිස්සලා බනිනවා ඒගොල්ලන්. බැනලා කියන ඵලයල්ලා මේ ගෙදරින් එළියට මගේ දරුවට ඉඳ දීලා. කොහොමද වැඩේ? අහගන්න. ඒ දැන් අද ඉඳන් මගේ ආදර දේව දරුවනේ. ඔබගේ ජීවිතයේ තියෙන වියවුල්කම අතහැරලා නරක වැඩ නොමග යන වැඩ අතහැරලා හොඳ පැත්තට එන්න. ජේසුත් එක්ක යන්න. ජේසු ළඟට ආවයින් පස්සේ අම්මට දැන් නෑනේ අම්මාගේ. ජේසු දැන් හොඳ වෙලා කොච්චර කල්? දැන් මං කොරෝනා වලින් පස්සේ ඒකට කලින් අයියත් බඩේ පිළිකාව වැදිලා ඒ කැන්සර් බෙල්ල වැලදාගෙන. මේ බලන්න තව ඛේද වාචකයක්. අවුරුදු 6කට කලින් අයියටත් බඩේ පිළිකාවක් ඇති වුණා. පිළිකාවක් ඇදලා පිළිකාවේ වේදනාව දරා ගන්න බැරුව අයියා බෙල්ලේ වැලදාගෙන එළිලා මැරුණා. ඇද්ද? ඔහේ ජීවත් වෙමු. අනේ මන් දන්නේ ඉන්නකම් කාලා බීලා හොඳට ඉමු අනේ. එහෙම තවුංගක් අය කියන්නේ. ඉන්නකම් කාලා බීලා ඔන්න මැරුණායින් පස්සේ වෙන වැඩ මේ බලන්න. මේවට වගේ කියන්නේ කවුද? ඔහේ ජීවත් වෙමුද? ඉන්නකම් කාලා බීලා හොඳින් ඉන්නනේ තියෙන්නේ. අය මොන කෙහෙල්මලද? ඔය පල්ලි වලට ගියාම තමයි ඌ උගන්වන්නේ. ඌ යන්න එපා අක්කේ ඔයාට. මේ ඉන්නේ සාක්ෂිකාරී ළමයි. මේ ඉන්නේ සාක්ෂිකාරී. අයියට වයස කීයද මැරෙනකොට? 36යි. අයියටත් හරියට වයස අවුරුදු 46යි. අයියට බඩේ පිළිකාවක් ආවා. පිළිකාව ඇවිද අයියා පිළිකාවෙන් කොච්චර කල් හිටියද? එයා අවුරුදු 3යි දුක් විඳින්න බෑ කියලා මේ කන්න බොන්න බෑ. අයියා පිළිකාවෙන් අවුරුදු 3ක් දුක් විඳා. ළමයි අහගන්න දරුවනේ ඔබ හරි වාසනාවන්තයි ජේසු ළඟට ආපු වෙනදා. මින් පස්සේ ඔබ ජේසුව පිළිගත්තොත් ආය පිළිකාවල් එන්නේ නැහැ ඔබගේ ජීවිතේට. ජේසු තුල උන්වහන්සේ කරුණාව ලැබුණොත් ඒ ජීවමාන දෙවියන් වහන්සේ තුල පිළිකාවල් එන්නේ නැහැ. අපේ සභාවේ ඕන තරම් පිළිකාවන් සුව වෙලා තියෙනවා. ගොඩක් අයට සුවය ලැබිලා තියෙනවා. අයියා අවුරුදු 3ක් කොහෙද නංගි තිබුණේ පිළිකාව? බඩ ඇතුළේද? ඔපරේෂන් කරා තුවාල එළියට ආවා. ඔපරේෂන් 3ක් කරා. ඔපරේෂන් 3ක් කළා අයියට සුව කරගන්න බැරි වුණා. අයියා අවුරුදු 3ක්ම විඳෙව්වා වේදනාව නේද? විඳෙව්වා. අයියා එක දවසක් කිව්වා. ඔයගේ නංගිද අයියානේ? මගේ අයියා. මෙයාගේ අයියා. නංගි මට නම් මේිට වැඩිය විඳවන්න බෑ මෙයා මාරා. එයාට කැක්කුමාවන් බොණ්ඩ ඉල්ලනවා. බොණ්ඩ ඉල්ලනවා කැක්කුමාවන්. බොණ්ඩ හිතෙනවා. අරක්කු බොණ්ඩ හිතෙනවා. කැක්කුම අඩුවෙන් බීමත් කමෙන් පොඩ්ඩක් සැනසීම දාලා. ආදරමගේ දේව දරුවනේ කිව්වා නංගිට නංගි මීට වඩා නම් මට මේ පිළිකාවේ වේදනාව ඉවසන්න බෑ කියලා. ඒ කියලා අයියා කොහෙද එල්ලිලා හිටියේ මල්ලන්ගේ? පිටිපස්සේ බහින දොරේ. පිටිපස්සේ එතන උළුවස්සලම්. ගෙදර. අක්කලේ ගෙදර. අක්කලේ ගෙදර. පිටිපස්සේ අක්කලේ ගෙදර. බාල්කෙද එල්ලි. ඔව් මෙහෙම පඩි බෙලක් තියෙනවා. බහින තැන පඩි බෙලේ එහා පැත්තේ මෙහෙම දාන්න තියෙනවා. පඩි බෙලෙන් එහා පැත්තට නැගලා
ලනුව බෙල්ලේ දාගෙන හේ ළමයි මේ අහන්නකෝ. වයස අයියා අවුරුදු 45යි අයියා. ඒ අනික් අවසනාවන්ත මරණ ඒ ගෙදරම. අම්මා මැරුණේ 45යි. අයියා මැරුණේ 46යි. බඩේ පිළිකා. නංගිට කිව්වා මට මීට වඩා ඌරන්න බෑ මේ වේදනාව. ඔය දන්නේ මේක අම්මා අයියා මෙහෙම කරන්න යනවා කියලා. බලනකොට තමයි දැක්කේ මැරුණාන් පස්සේ. පිටිපස්සේ පඩිය උඩ හිටගෙන බාල්කෙට ලනුව දාලා පැන්න පඩියෙන් පල්ලයට. අයියේ ඉවරයි. මගේ ආදර දේවදරුවනේ ඔබ කවුරුත් එච්චර දුර දුක් විඳින්න ඕනේ. අද ඔබ හරි වාසනාවන්තයි ජේසුස් ගාවට ආවා. පිළිගන්නේ! මුළු ලෝකේ පුරාම තවමත් පිළිගාවට බෙහෙත් නැතෝ. අවාසනාවන්ත මරණයකට ඒ විතරක් නෙවෙයි විඳවන මරණයකට ගෙනියන භයානක රෝගයක් තමයි පිළිකාව. ඒත් ඔබ යේසුස් වහන්සේ ළඟට ආවන් පස්සේ මුළු සිතින් උන්වහන්සේ විශ්වාස කරන්නට ඔබට ආයෙත් පිළිකාවක් එන්න මගේ ආදර යේසුස් තාත්තා ඉඩ දෙන්නේ නැහැ. ඔබ උන්වහන්සේ තුල හිටියා. හැබැයි වැරදි හදාගන්නේ. පව් කර කර යේසුත් එක්ක සෙල්ලම් කරන්නත් එපා. එතකොට උන්වහන්සේ සලකන්නේ නැහැ. ඔබ තියෙන රහස් පාප ඔක්කොම අද අතාරින්න. ජේසුස්ගෙන් කමාව ඉල්ල ගන්න. ස්වාමිනී මම නිර්දෝෂ ජීවිතයක් ගත කරන්න ඕන තව ටික කලක් ජීවත් වෙන්න ඕනේ. මට උපකාර කරන්න කියලා ඉල්ලන්න. සුව කරනවා. ඔය පුතේ කියන්නේ. මේ සහෝදරය කියනවා අම්මගේ ආත්මය වගේම අයියා මැරුණට පස්සේ අයියාගේ ආත්මයත් මගේ ශරීරයට ගොඩ වුණා කියලා කිව්වා. ඒකද ඔයා කිව්වේ ආත්ම තුනක් කියලා. තව යක්ෂ ආත්මයකුත් ආවා. අම්මගේ ආත්මයත් මෙයාගේ අයියා මැරුණා පස්සේ අයියාගේ ආත්මයත් මෙයා අයියලට පණ පිටින් ඉන්නකොට එල්ලිලා මැරෙන්න ඕන කියලා ධෛර්යය තිබුණට මැරුණෙන් පස්සේ තමයි දන්නේ මගේ ශරීරේ නෑ. මම හුලඟක් වුණානේ. තග්ගල බැලුවා නංගි තමයි ඉන්නේ ළඟ. එල්ලුණා නංගි ගෑන්ගේ අයියා. අයියත් ගොඩ වුණා. අම්මත් ගොඩ වුණා. අයියත් ගොඩ වුණා. මදිවට තව යකෙකුත් ආවා. කොහොමද ජීවිතයේ දුක්බරකම? hina වෙන්න එපා. දිව්‍යන් වහන්සේ ඉදිරියට හත් වෙන්න. ඔබගේ ජීවිතේ නිර්දෝෂකමට දෙන්න ජේසුට දෙන්න. ඔබට දීර්ඝායස බයිබලයේ කියනවා 70යි වැඩි වුණොත් තව 80ක් වෙනකම්ම ජීවත් වෙන්න පුළුවන් කියලා. හොඳයි නේද? 70ක් ඇද්ද? අම්මේ 80ක් ඇද්ද? තව 10ක් 5ක් විතර වැඩි කරලා ඉල්ලලා දෙන්න බලන්න පාස්ටර්. 85ක් නෙවෙයි 90ක් වුණත් කැමති ජීවත් වෙන්න. නමුත් බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා 80ක් ඉන්න පුළුවන්. 80 ඉන්න ඕන අය තමයි මේ 45 අවාසනාවන්ත වේදනාත්මක මරණයට ගියේ පිළිකාව. ඔබේ කවුරුත් යන්න එපා ආයෙත්. මේ වචනේ අහන්න. පිළිකාව ගැන මම බය කරනව නෙවෙයි. ජේසුස් වහන්සේ තුළ රැකවරණය තියෙනවා. මිදීමක් තියෙනවා. සුවයක් තියෙනවා. සහනයක් තියෙනවා. හරි නංගේ යන්න ජේසුස් වේදයි කියන්නේ. මේ සහෝදරය කියනවා ඒ යක්ෂාත්ම තුනෙන් මෙයා ගොඩක් පීඩා විඳ කියලා කිව්වා. විවිධ ආගමික පූජාවන් කරත් කිසිම විසඳුමක් එයාට ලැබුණ නැහැ කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි අවුරුදු 17ක කාලයක් වෙනවා එයා විවාහ වෙලා එයාගේ ස්වාමි පුරුෂයව එයාට පෙන්වන්න බෑ කියලා කිව්වා. නිතරම එයාව ගෙදරින් එලවන්නම තමයි බලන්නේ. ඉතින් දෙවතාවක්ම එයා තරහ වෙලා ගෙදරින් එළියට ගියා කියලා කිව්වා. දරුවන්ව පෙන්වන්න බෑ. මේ වගේ ගොඩාක්ම දුකෙන් තමයි එයා හිටියේ කියලා කිව්වා. ආර්ථික තත්ත්වෙන් එයා ගොඩාක්ම බිඳුවටම බැහැලා තමයි තිබුණේ. නමුත් අවුරුදු මාරකට කලින් මේ දේවස්ථානය ගැන දැනගෙන දේවමයට සහභාගී වුණා කියලා කිව්වා. අවුරුදු එකමාරක කාලයක්ම හොරණෑව පිබිනකොටම එයා යක්ෂාත්මෙන් ඇදගෙන වැටුණා කියලා කිව්වා. නමුත් එයා කියනවා මේ කොරෝනා වසංගතයෙන් පස්සේ දේවමය පැවැත්වුණා කියලා එයාට දැනගන්න ලැබුණේ නැහැ කියලා කිව්වා. සති දෙකකට කලින් තමයි ආරංචි වුණේ දේවමය පැවැත්වෙනවා කියලා. ඉතින් ඒ සති දෙක ආවම අවුරුදු 25ක කාලයක් තිබුණා යක්ෂාත්මෙන් එයා සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා තිබුණා. අවුරුදු 25 ඇගේ එල්ලිලා ආගමික වතාවන් තොයිල් පයිල් දේව කාර්ය කටයුතු මොනවා කරත් යන්නෙම නැතුව එල්ලිලා හිටපු ඒ ආත්මවල ගියා. ඒ විතරක් නෙවෙයි ආර්ථික තත්ත්වය මම ගොඩක්ම දියුණුවක් මට තිබුණෙම නැහැ. නමුත් යේසුස් වහන්සේගේ කරුණාවෙන් මේ වෙනකොට මට කියලා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නත් යේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා. නිවසේ ලොකු සමාදානයක් තියෙනවා. නිවසේ දැන් අපි ඔක්කොම එකට එකතු වෙලා කෑම කන්න තරමටම ලොකු සතුටක් නිවසේ ඇති වෙලා තියෙනවා. මේ සෑම දෙයක් නිසාම යේසුස් ගොඩක් ස්තුතිවන්ත වෙමින් ඇය සාක්ෂි දරනවා. ආමෙන්. හොඳයි සහෝදර ජයලත්
වලපනෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඕ ජෙසුපීට මල්ලි කොහමද? ඇහෙනවද? පුතේ දාන්න. ජයලා. කතා කරන්න. ඔව් අපි ගාව තියෙන ඔබගේ සාක්ෂිය මගේ නෑනට දරුවෙකු ලැබෙන්න සිටිනවා. එක පාර්ටම ගිය මාසේ එයාට බඩේ වේදනාවක් ඇති වුණා. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබන්න ගිය අවස්ථාවේදී වෛද්‍යවරු පැවසුවේ දරුවාගේ වර්ධනය මදි. එම නිසා ඉක්මනින් සීස කරලා දරුවව ප්‍රසූති සිදු කරන්න ඕනේ කියලා. එම සතියම සෙනසුරාදා දින සුවමේ නරඹා මමයි අක්කයි යාඥාවට එක්සිත් වෙලා යාඥා කළා. සම්පූර්ණ දේව මෙහෙය නැරඹුවා. හරි පුදුමයි. වෛද්‍යවරු නැවත පරීක්ෂණයක් කළා. වෛද්‍යවරයාම ඇවිත් කිව්වා දරුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපුඩියක් එපා. හාලෙලූයා. දරුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. දරුවගේ ලොකු වර්ධනයක් මොනවා? දරුවට දැන් ලොකු වර්ධනයක්. දැන් මේ පොඩි කාල පරිච්ඡේදවල ලොකු වර්ධනයක් පෙනෙනවා. කියා යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් දරු ප්‍රසූතියක් සිදු වෙලා. නෑනත් දරුවත් නිරෝගීව සුවයෙන් ඉන්නවා. දරුවා ආරක්ෂා කළ යේසුස් ස්වාමීන්ට ප්‍රශංසා. හරිද මල්ලේ? හරිද කිව්වා? ඇහෙනවද? රයිට්. ජෙසුපීටයි සුබ අනාගතයක් ඇවිල්ලා සාක්ෂියක් කියන්න පස්සේ දවසක කොළඹට ඇවිල්ලා සාක්ෂියක් කියන්න. ජෙසුපීටයි වලපනේ. රයිට්. ඕකේ. එන්න මේගොල්ලෝ එන්න. හිතවන්න. මොකද මග පෙන්නේ මොකද කියලා? ගේ. මොකද වෙලා තියෙන්නේ ගෙදර? ඇයි වහලා තියෙන්නේ? ජනෙල් පියන් දාලා නැහැ. උළු අස්සේ විතරයි තියෙන්නේ. ඔයාගේ හරියට හරි. ඔව් ඔයාගේ ඈ ඔව් ඔයාගේ අරින්නෙම නැහැ. ඒ පදිංචි වෙලා ඉන්නව දැනට පාළුයි. මොකද තනකොළවත් ගලවන්නේ නැති හිතක් නැහැ. සතුටකුත් නැහැ ගෙදර ඉන්න සතුටක් නැහැ හිතක් නැහැ. ලස්සනට දාසකුත් සිතු පැතු මැද තමයි ගේ හැදුවේ. දැන් ගේ විතරක් තනකොළ ගලවන්නවත් හිතක් නැහැ. කොහොමද යක්ෂයාගේ වැඩ? රයිට් ඇස් වගන්. අපට ජීවත් වෙන්න දෙන්නේ නැතුව අපේ මුළු ජීවිතයත් අනාගතයත් පාලු කරන යක්ෂයා මේ ගෙවල් වල අදින් පස්සේ මේ ගැවසීම ඉවරයි. මේ ගැවසීම ඉවරයි. මේ බාධාවල් ඉවරයි. අප යේසුස් වහන්සේ බලවත්. යේසුස් වහන්සේ බලවත්. ලේන් ජය. කිව්වද? වෙන එක කියන්න. වෙන ලේ. ඵලයක් ඵලයල උඹලා ඉන්න තැනට ආපු තැන් වලට ඵලයක් මේ ගෙවල් වලට යන්න බෑ. කල්වාරි රුදු කුරුසේ දුක් විඳේ මවුදෙසා ඔබ රුධිරේ සලා යේසුනි දිවි පූජා කළේ මට දැක්වූ ඔබේ ප්‍රේම නිසයි. පලයාවේ ගාලලේ තොපිට ජේසුගේ නාමෙන් පලයා කල්වාරි රද කුරුසේ දුක් විඳේ මවුදෙසා පලයා
कुलसे दुख मिलने माउदे सा ओ कलवारी हृदय कुलसे दुख मिलने माउदे सा අත්පාසිදුරු කරවද දුන්නේ ආසිදිනාතැනු ඇයොබේ අත්පාසිදුරු කරවද දුන්නේ ආසිදිනාතැනු පල දුවපිය පල මේගාල පල මේගාල දුවපිය පල Jessica, nome, para nega dele. Inde pai. Para. Rudu kudu. Inde maude sam. O barude salam. Di puja kare. පාලුකාරයෝ යන්න එපා පාලුකාරයෝ ගෙවල් වලට පළයා එළියට පාලුකාරයෝ යන්න එපා ගෙවල් වලට පාලුකාරයෝ පළයා චේස් එකේ නම යන්න ටග්ගල ඕකේ දැන් අනේ පූජාවට එන්න ඕන ඔයගොල්ලන්ගේ පැත්තට එන්න දැන් අනුන්ගේ වකරමද අපි ආවේ මෙයා පූජකතුමා ඇවිල්ලා අපිව මෙහෙම ආදරෙන් පිළි අරගෙන ඕංග්‍රීන් කට්ටු කියලා මේ දාන් තියලා මේ තියලා ඔක්කොම සෙත් සාන්ති කරයි කියලා මේ අනුන්ගේ වකර කරගෙන උදේ ඉඳ එපා වෙලා පොඩකින් ඔබ වැඩේට එන්න යන්නේ ඕකේ තවත් තියෙන අපිට කියන්න පණිවිඩයක් ඔබගේ එක ගෙදරක පවුලේ සමාජිකයෝ පස්සෙනෙක් ඉන්නවා සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා ඒ ගෙදර ඒ සමාජික පස්සෙන අතරේ මේ සහෝදරියෝ නිතරම සම්ඩු වෙනවා අම්මෝ යන්තම් ඇවිලුනොත් ගෑස් ලොකු ගෑස් ලිපෑරිය වගේ තමයි කොයි කවුද ඒ ගෙදර එන්න ඒ සහෝදරියන් දෙන්නව විනාශ කරන්න යම් ආත්මයක් ඒ ගෙදර ක්‍රියා කරනවා එන්න සිස්ටර් ගාන්න අපුඩිය අපි යේසුස් වහන්සේට ගහන්න අනිත් එක්කලා ඉන්නවද ඔයා විතරද ආවේ එන්න ටග්ගලෙන් මට පරක් වෙනවා අර සම්ඩු වෙන එක්කෙනා කෝ පුතේ අනිත් එක්කෙනා කෝ ඔයාගේ අක්කද නංගිද දූලා දෙන්න කෝය දෙන්න ආවේ නෑ එන්න right එහෙම තියෙනවා එක විදිහේවා ජේසුස් වහන්සේ දන්න දේවල් අම්මපා එන්න දුවලා මෙතෙන් දෙන්න කකුල මොකද right මේ දෙන්න කවුද සම්ඩු වෙන්නේ ඔය දෙන්න කවුද ඔව් චූටි නංගි දෙයා එයාත් කාත් එක්ක සම්ඩු වෙන්නේ වැඩිපුර හරි එයාට ආසිරි පැන් ටිකක් ගිහලා දෙන්න හොඳේ ගාන්න වෙන හොරෙන් කන කෑම එකට හරි කමක් නැහැ right බලේ රජතුමනි එන්න ස්වාමිනේ මේ ගෙවල් වල වියවුල්කම ඇති කරන බලය ඒ සතරලම යේසුස්ගේ නාමයෙන් එල්ලේවල බලෙන් ඒ අනිත ඉන්නවනම් එන්න ටගල මේකට අදාළ මගේ රෝග පීඩා ඔබ වෙත බාර දෙමේ බාර ගනුමා ඔබ දරුවේ කුලසිනේ පෙරෝ Sandu atme paya. Paya. Oh. Paya. 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 Yes. Paya. Paya. Oh. Oh.
ගෙදරට එන්න. බලයල්ලා. එන්න එපා ඒ ගෙදර. අවුල් කරන්න එපා. බලයස්සා. Yesu rajune eden vadinama swami sare Yesu name palya me lamai ke denna ke gedari oge katarin Yesu le Yesu le katarin bala eka Yesu le picture le bala eka Yesu le au yanda palayalla Yesu naam amen Yesu naam palya me gal sandu bala tamai keno Yesu naam pala me gedare pala me gedare palya se apne dinanne be palya Yesu name oh moden dukine alai age Yesu rajune eden kediga ade hillen ma padagami Yesu ne නිදස් කර ජේසුනේ නිදස් කර ඉන්න එපාය දැන් ඉතින් ඉන්න බෑ ඉච්චනවා නේද පේනවා නේද ජේසුගේ බලය බලයල්ලා ජේසුගේ බලය oh right yonder ඔබ දෙන්න උණුසුම අප්පුඩියක් දැන් ඊළඟ ආශිර්වාදය ඔයගේ බලේ ඔබ එක එක්කෙනාගේ ජීවිතේට එන්ටයි යන්නේ මොන විදියක් වුණත් ඉන්න බෑ ජේසුස් වහන්සේ බලවත් හරිද අර උන්ටත් ඒ හින්ද බෑ මේ සින්දු ගීතිකා කිව්වම ජේසුස්ගේ බලේ right සතිය එන්න නංගි මේ කොහෙද ඉන්නේ ගෙවල් කොහෙද තෙල්ගොඩ ඕ දැන් ඉන්නේ දෙල්ගොඩ අර දෙනා එකක් එන්න පුළුවන් ඔක්කොම ඉන්න හැදේ පස්සේ නම් එකට තියලා යච්චක එතකොට තමයි එලවන්න පුළුවන් නැත්නම් එහෙටලා ඉන්දියා ඕකේ ඔව් තව කෙනෙක් ඉන්නවා ඔබ ගන්න බත් කණ්ඩම බෑ දැන් ටික දවසකින් ඉතින් පොඩි කෑම අපිරිය තිබුණා ඊට පස්සේ දැන් කෑම බත් පිඟාන ආසයි කණ්ඩ හිතන බඩගින්නක් වගේ බත් පිඟාන ගන්නවා කණ්ඩ බෑ දැන් දවස් 3-4ක ඉඳලා කෑවෙම නෑ අද බඩගින්න ඇවිල්ලා ඉන්නවා කොහෙද ඉඳගෙන ඉන්නේ එන්න බත් කණ්ඩම පෙන්වන්න බෑ බත් සුවඳ තප්පිරියයි ඔය ඇති දැන් තව ඉන්නවා නම් එහෙම අය